හැමෝටම ආයුබෝවන්. අපි දැන් කතා කරමින් යන්නේ භෞතික විද්‍යාවේ වැදගත්ම පාඩමක් වන ධාරා විද්‍යුතය සම්බන්ධයෙන්. හරි, අපි මේ වෙද්දී ධාරා විද්‍යුතය පාඩමේ සාකච්ඡා කරලා තියෙනවා මුල් තියරි කොටස් ටික. ඒකට අදාළව අපි ගැටලු සාකච්ඡා කරලා තියෙනවා. හරි. එතකොට මුල් තියරි කොටස් ටික කියලා කිව්වේ අපි ධාරාව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. එතකොට මේ බේසික් ටික සාකච්ඡා කරා. හරි. ධාරාව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ප්‍රතිරෝධය සම්බන්ධයෙන් හරි ප්‍රතිරෝධය උෂ්ණත්වයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ සහ විචලනය වෙන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ප්‍රතිරෝධ පද්ධති සම්බන්ධයෙන්. ශ්‍රේණිගත සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධති සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. හරි. එතකොට අපි අද සාකච්ඡා කරන්නේ එතනින් ඉදිරියට කොටස් ටික. ඒත් ඉදිරියට කොටස් විදිහට තියෙනවා තව ධාරාවේ තාපන ඵලය සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න ඕන. ඒ වගේම ප්‍රධාන කොටසක් හරි අපි අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයකදී වගේ අනිවාර්යයෙන්ම අපිට ලැබෙන කොටසක් මේ කර්චොෆ් නියම සම්බන්ධිමුත් අපි අද සාකච්ඡා කරනවා. හරි. ඒතකොට මේ දෙක තමයි අද සාකච්ඡා කරන්නේ. මේ ධාරාවේ තාපන ඵලයයි කර්චොෆ් නියම සම්බන්ධයෙන්මයි. හරි. ඒතකොට තව අපිට ඉතුරු වෙලා තියෙනවා ඊට පස්සේ සාකච්ඡා කරන්න ගැල්වනෝමීටර් සම්බන්ධයෙන් තියෙනවා. හරි. ඕම් මීටර් සම්බන්ධයෙන් බහුමීටර් සම්බන්ධයෙන් තියෙනවා. හරි. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම විභවමාන මීටර් සේතු වගේ උපකරණ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. හරි. ඒතකොට ධාරා විද්‍යුතය පාඩමේ මෙන්න මේ තියෙන පරාසය ඇතුළත තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. එතකොට අද කතා කරන්නේ මේ කර්චොෆ් නියමයි. ඊට පස්සේ ධාරාව තාපන ඵලය සම්බන්ධයෙන් තමයි අපි අද සාකච්ඡා කරන්නේ. හරි. ඒකේ මුලින්ම සාකච්ඡා කරන්න මම තෝරගත්තේ ධාරාවේ තාපන ඵලය සම්බන්ධයෙන්. හරි. එතකොට දැන් අපි කලින් තියරි සාකච්ඡා කරානේ. තියරියට අදාළව ගැටලු සාකච්ඡා කරා. හරි. පන්ති ඇතුළේ අපි ප්‍රශ්න වලට උත්තර ලිව්වා. හරි. එතකොට ඉදිරියටත් හරි ඒ තියරි වලටත් අදාළව අපි ඉදිරියටත් පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර ලියනවා. හරි. අපි මුලින්ම තියරි කොටස් ටික වේගින් ගිහිල්ලා මොකද මේක රිවිෂන් යන්නේ. ඒකට වේගින් අපි තියරි කොටස් ටික සාකච්ඡා කරලා ඒකට අදාළව අපි වැඩි අවධානයක් යොමු කරනවා ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරි. එහෙනම් අපි බලමු මුලින්ම ධාරාවේ තාපන ඵලය සම්බන්ධයෙන්. හරි. තාපන ඵලය සම්බන්ධ. හරි. එතකොට මාතෘකාවක් කරලා දාගන්න විද්‍යුතයේ තාපන ඵලය. එහෙම නැත්නම් විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා. හරි. විද්‍යුත් ධාරාවේ තාපන ඵලය කියලා ලියා ගන්න. හරි ළමයි. එතකොට දැන් අපි ප්‍රතිරෝධ සම්බන්ධයෙන් කතා කරද්දී මම කිව්වා ප්‍රතිරෝධය කියලා කියන්නේ විද්‍යුත් ධාරාවේ ගමනට තියෙන බාධාව. හරි. විද්‍යුත් ධාරාවේ ගමනට තියෙන බාධාව තමයි අපි ප්‍රතිරෝධය කියලා කිව්වේ. එතකොට කිසියම් ප්‍රතිරෝධයක් තුලින් විද්‍යුත් ධාරාව ගමන් කරනවා කියලා කියන්නේ ඒ ප්‍රතිරෝධය හරහා ඉලෙක්ට්‍රෝන ධාරාවක් ගමන් කරනවා කියන එක. එහෙම නැත්නම් ආරෝපණ ධාරාවක් ගමන් කරනවා කියන එක. එතකොට මෙන්න මේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන වලට හරි බාධාවක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ ගමන් කරන ඉලෙක්ට්‍රෝන එකිනෙක ගැටීම සිද්ධ වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වලට චාලක ශක්තියක් තියෙනවනේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන එකිනෙක ගැටුණට පස්සේ අර චාලක ශක්තිය හානි වෙනවා. හානි වෙලා ඒ චාලක ශක්තිය යම්කිසි ප්‍රමාණයක් චාලක ශක්තිය යම්කිසි ප්‍රමාණයක් තාප ශක්තිය බවට පත් වෙනවා. හරි පැහැදිලිද? චාලක ශක්තිය යම්කිසි ප්‍රමාණයක් තාප ශක්තිය බවට පත් වෙනවා. ඒක තාපයේ විදිහට පිට වෙලා යනවා. හරි. ඒකට ඒ විදිහට තමයි ප්‍රතිරෝධයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනකොට ඒ ප්‍රතිරෝධයෙන් තාපය උත්සර්ජනය වෙන්නේ. හරි පැහැදිලිනේ? එතකොට මෙන්න මේ විදිහට කැපිටල් R කියලා ප්‍රතිරෝධයක් ගන්නවා. ඒ ප්‍රතිරෝධය හරහා යනවා කැපිටල් I කියලා විද්‍යුත් ධාරාවක්. හරි. විද්‍යුත් ධාරාව ගමන් කරනවා. එතකොට මේ විද්‍යුත් ධාරාව ගමන් කරන කාලය මම සලකනවා සිම්පල් t කියලා. හරි. එතකොට මේ කැපිටල් I ධාරාවක් ගමන් කරන්න නම් අපි යම්කිසි විභවාන්තරයක් ලබා දීලා තියෙන්න ඕනේ. හරි. මම මේ ලබා දීලා තියෙන විභවාන්තරය සලකනවා v කියලා. හරි. එතකොට කිව්වා මේ විදිහට ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් යද්දී යම්කිසි තාප ශක්තියක් උත්සර්ජනය වෙනවා කියලා. හරි. ඒතකොට මේ උත්සර්ජන වෙන තාප ශක්තිය මම හඳුන්වනවා කැපිටල් E කියලා. හරි. එතකොට ළමයි මේ බලන්න
ජූල් කියලා විද්‍යාඥයෙක් මේ සම්බන්ධව පරීක්ෂණ සිද්ධ කරලා තිනවා. එතකොට ඒ ජූල් කියන විද්‍යාඥයා පරීක්ෂණ සිද්ධ කරලා මෙයා ජූල්ගේ තාපන නියමය ඉදිරිපත් කරලා තියෙනවා. හරි. තාපන නියමය මෙයා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මෙයා මේ විදිහට පරීක්ෂණ සිද්ධ කළා හොයාගෙන තියෙනවා. මෙන්න මේ විදිහට පිට වෙන විද්‍යුත් ශක්තිය කියන එක ප්‍රධාන සාධක තුනක් මත රඳා පවතිනවා කියලා. හරි. ප්‍රධාන සාධක තුනක් මත. මොනවද මේ ප්‍රධාන සාධක? මෙන්න මේ ප්‍රතිරෝධයේ විශාලත්වය මත රඳා පවතිනවා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රතිරෝධය තුලින් ගමන් කරන විද්‍යුත් ධාරාව මත රඳා පවතිනවා. ඒ වගේම මේ විද්‍යුත් ධාරාව ගමන් කරන කාලය මත රඳා පවතිනවා. හරි. ඔන්න ඔය කියන සාධක තුන මත තමයි රඳා පවතින්නේ පිටවන තාප ශක්තිය. හරි. විද්‍යුත් ධාරාව, ප්‍රතිරෝධය සහ මේ විද්‍යුත් ධාරාව ගමන් කරන කාලය. හරි. එතකොට ජූල්ගේ තාපන නියම කියන්නේ මෙන්න මේ පද තුන සම්බන්ධතාවයක්. හරි. එතකොට ජූල් පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා. මෙන්න මේ විමෝචනය වෙන එහෙම නැත්නම් උත්සර්ජනය වෙන තාප ශක්තිය අනුලෝම සමානුපාතිකයි කියලා ප්‍රතිරෝධය තුලින් ගන්න ධාරාවේ වර්ගයට. ධාරාවේ වර්ගයට. ඒ වගේම ශක්තිය අනුලෝම සමානුපාතිකයි ප්‍රතිරෝධයේ විශාලත්වයට. ඒ වගේම ඔබ හොයාගෙන තියෙනවා ශක්තිය අනුලෝම සමානුපාතිකයි මේ ධාරාව ගමන් කරන කාලයට. හරි. මෙන්න මේ සම්බන්ධතා තුන හොයාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට මේ සම්බන්ධතා තුන මේ විදිහට ලියන්න පුළුවන්. I වර්ගය RT ට අනුලෝම සමානුපාතිකයි කියලා. එතකොට මේ ජූල් කියන විද්‍යාඥයා පරීක්ෂණාත්මකව හරි මේ විදිහට හොයාගෙන ඊට පස්සේ මේ සමානුපාතික සලකුණ අයින් කරන්න මට දාන්න පුළුවන් සමාන ලකුණ සහ නියතයක් කියලා. එතකොට I වර්ගයේ RT. එතකොට ජූල් කියන විද්‍යාඥයා පරීක්ෂණාත්මකව මේ කේවලගේ හොයාගෙන තියෙනවා 1යි කියලා. හරි. කේවලගේ 1යි කියලා හොයාගෙන තියෙනවා. එතකොට අපිට K වෙනුවට 1 ආදේශ කරන්න පුළුවන්. එතකොට ශක්තිය සඳහා සමීකරණයක් ගන්න පුළුවන්. E සමානයි I වර්ගයේ RT කියලා. හරි. E සමාන I වර්ගයේ RT කියලා සමීකරණ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. හරි. එතකොට ඔන්නෝයි සමීකරණය තමයි මෙන්න මේ සම්බන්ධතාවය තමයි ජූල්ගේ තාපන නියමයෙන් ජූල් ඉදිරිපත් කරන්නේ. හරි. එතකොට ජූල්ගේ තාපන නියමයේ සම්බන්ධතාවය ඇහුවොත් මෙන්න මේ සම්බන්ධතාවය ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. හරි. එතකොට ජූල්ගේ තාපන නියමය කියලා ලියා ගන්න. මේක දැම්ම ලියන්න එපා. හරි. පොඩි සටහනක් දාගන්න. මෙහෙම ලියන්න. ප්‍රතිරෝධයක් කරහා ධාරාවක් පැවතීමේදී ප්‍රතිරෝධය තුලින් තාපය මුක්ත වේ නම් තාපය මුක්ත වේ. හරි. ප්‍රතිරෝධයක් කරහා ධාරාවක් පැවතීමේදී ප්‍රතිරෝධය තුලින් තාපය මුක්ත වේ. එනම් මෙහිදී විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වේ. විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වේ. මෙහිදී සිදුවන ශක්ති හානියට තාප උත්සර්ජනය යයි කියනු ලැබේ. හරි. ඊට පස්සේ මෙන්න මේක ඇඳගන්න. මේක විතරක් ඇඳගන්න ඉස්සෙල්ලා. ඔක ඇඳලා ලියා ගන්න. විද්‍යුත් ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් පැවතීමේදී එමගින් උත්සර්ජනය වන තාපය එතුලින් පැවති ධාරාවේ විශාලත්වයේ වර්ගයටත් විද්‍යුත් ප්‍රතිරෝධයටත් ධාරාව පැවති කාලයටත් අනුලෝමව සමානුපාතික වේ. හරි. ඒ වගේම ලියා ගන්න. R ප්‍රතිරෝධය තුලින් කැපිටල් I ධාරාවක් සිම්පල් T කාලයක් තුල පැවතීමේදී එමගින් උත්සර්ජනය වන තාප ශක්තිය කැපිටල් E යයි ගනිමු.
එවිට ජූල්ගේ තාපන නියමයට අනුව එවිට ජූල්ගේ තාපන නියමයට අනුව කියලා මෙන්න මේ සම්බන්ධතාවය මේ ටික ලියාගන්න මේ ප්‍රකාශනය ගන්න. හරි. හරි. එතකොට දැන් අපි ගත්ත ජූල්ගේ තාපන නියමය E = I වර්ග RT කිය සම්බන්ධය. හරි. එතකොට අපි දැන් තව එකක් දන්නවනේ අපි ඕම් නියමය දන්නවනේ. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයට ඕම් නියම අපි දැම්මුත් E = I වර්ග RT කියන එකට හරි ඕම් නියමය දානවා. හරි. මෙතන මට මේක ලියන්න පුළුවන් E = I වර්ගය කියන්නේ I වැඩි කිරීම I නේ. I RT. එතකොට මේ IR කියලා කියන්නේ ඕම් නියමයට අනුව V නේ. V = IR නේ. IR වෙනුවට V කියලා දාන්න පුළුවන්. එතකොට මට ලියන්න පුළුවන් I VT කියලා. හරි. ඒක සාමාන්‍යයෙන් අපි ලියන්නේ VIT කියලා. හරි. දෙවෙනි සම්බන්ධතාවයේ ඔන්න ඕක. හරි. එතකොට මේ ටික ලියලා හරි ඕම් නියමයෙන් කියලා මේ ටික ලියලා ඉවරලා මේ සම්බන්ධතාවය වලට ගන්න පුළුවන්. හරි. ඒකත් දාගන්න. ඒ වගේම ඕම් නියමයෙන් අපිට තව සම්බන්ධතාවයක් ගන්න පුළුවන් මේ E = VIT. හරි. එතකොට V වැඩි කිරීම I කියන්නේ V = IR නේ. අනු I කියන්නේ V බෙදීම R. එතකොට I වෙනුවට V බෙදීම R ආද T. එතකොට මෙතන V වර්ගය වෙනවා V වර්ගයේ බෙදීම R වැඩි කිරීම T. හරි. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයත් ලබා ගන්න පුළුවන්. හරි. එතකොට ওই දෙකත් ලියා ගන්න මේකයි මේක. හරි. එතකොට ප්‍රතිරෝධය තුළින් උත්සර්ජනය වන තාප ශක්තිය පිළිබඳව දැන් අවබෝධයක් ඇති. හරි. ඊට පස්සේ අපි බලමු ක්ෂමතාවය. හරි. ඊළඟට බලමු විද්‍යුත් ප්‍රතිරෝධයේ ක්ෂමතාවය. හරි. පොඩි මාතෘකාවක් දාගන්න විද්‍යුත් ප්‍රතිරෝධයක ක්ෂමතාවය කියලා. හරි. P. හරිද? P විද්‍යුත් ප්‍රතිරෝධක ක්ෂමතාවය කියලා සලු සංකේතය P කියලා දාන්න. හරි. විද්‍යුත් ප්‍රතිරෝධක ක්ෂමතාවය කියලා කියන්නේ ළමයි. හරි. ඒකක කාලයකදී උත්සර්ජන වන ශක්ති ප්‍රමාණය. හරි. එහෙම නැත්නම් විද්‍යුත් ප්‍රතිරෝධයකින් ශක්තිය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය. එහෙම නැත්නම් ඒකක කාලයකදී පිටවන ශක්ති ප්‍රමාණය. හරි. ඕක තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. හරි. එතකොට ක්ෂමතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී පිටවන ශක්ති ප්‍රමාණය. කියන්නේ E බෙදීම T. හරි. එතකොට ඊටත් සමීකරණයක් ගත්ත හැකි. අපි දන්නවා දැනටමත් මේ ජූල්ගේ තාපන නියමයට අනුව I වර්ගයේ RT ඒක බෙදනවා කාලෙන් T. එතකොට මේ T ට T සුළු වෙනවා V = I වර්ගයේ R කියලා මෙන්න මේ විදිහට එක සම්බන්ධතාවයක් එනවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක P = අපි ගත්තා VIT කියලා ශක්තිය ඒකත් බෙදනවා කාලෙන් T වලින්. T ට T සුළු වෙනවා P = VI කියලා සම්බන්ධතාවයක් එනවා. හරි. එතකොට ඊළඟ එක P = V වර්ගයේ බෙදීම R වැඩි කිරීම T බෙදීම කාලයේ T. T ට C එතන සුළු වෙනවා P = V වර්ගයේ බෙදීම R කියලා සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එතකොට මේ විදිහට ක්ෂමතාවයට අදාළ සමීකරණ තුනක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ තුනත් ලියා ගන්න. හරි. ඊට කලින් ලියන්න ක්ෂමතාවය කියලා ලියලා හරි විද්‍යුත් ප්‍රතිරෝධක ක්ෂමතාවය කියලා ලියා ගන්න. ප්‍රතිරෝධයක් තුලින් ධාරාවක් පැවතීමේදී එමගින් තාපය උත්සර්ජනය වීමේ ශීඝ්‍රතාවය ප්‍රතිරෝධයේ ක්ෂමතාවය නම් මේ. හරි. කියලා ලියලා මේක ලියා ගන්න.
හරි ළමයි මේ ඒ වගේම තමයි තව වැදගත් දෙයක් කියන්න ඕනේ. අපි ගත්තනේ සමීකරණයක් ඉස්සෙල්ලා E සමානයි VIT කියලා සම්බන්ධතාවය. හරි. එතකොට මේ E සමානයි VIT. ඒ කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවය. E සමානයි VIT කියන සම්බන්ධතාවය වළංගු වෙන්නේ හරි. ඒ අදාළ සන්නායකයේ ඕම් නියමයේ පිළිපදිනවා නම් විතරයි. හරි. ඕම් නියමයේ පිළිපදිනවා නම් විතරයි මෙන්න මේ E සමානයි VIT කියන සම්බන්ධතාවය ශක්ති සම්බන්ධතාවය වළංගු වෙන්නේ. හරි. එහෙම නැත්නම් ඒක වළංගු වෙන්නේ නැහැ. එහෙමනම් මේක පිළිපදින්නේ නැහැ. හරි. හැබැයි අපි අර ජූල්ගේ තාපන නියමයෙන් ඉගෙන ගත්තානේ I වර්ගය RT කියලා. මෙන්න මේ I වර්ගය RT කියන එක නම් ඕම් නියමෙ පිළිපැද්දත් නැතත් මේක වළංගු වෙනවා. හරි. ඒ වගේම තමයි තව එකක් අපි ඉගෙන ගත්තානේ E සමානයි V වර්ගයේ බෙදීම R කියලා. ඒකට මේකත් ඕම් නියමෙ පිළිපැද්දත් නැතත් මේ සමීකරණ දෙක වළංගු වෙනවා. හැබැයි මේ E සමානයි VIT කියන එක වළංගු වෙන්න නම් අනිවාර්යයෙන්ම අදාළ සන්නායකයේ ඕම් නියමෙ පිළිපැදිය යුතුයි. හරි. ඒකට ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න පොයින්ට් එකක් විදිහට ලියා ගන්න. හරි. ලියා ගන්න යම් ප්‍රතිරෝධයක් ඕම් නියමයේ පිළිපදී නම් E සමානයි VIT සහ P සමානයි VI. හරි. මේකෙම ව්‍යුත්පන්න යන්නේ මේක. E සමානයි VIT සහ P සමානයි VI වළංගු වේ. හරි. ඕම් නියමයේ පිළිපදිනවා නම් විතරයි මෙන්න මේ සම්බන්ධතා දෙක වළංගු වෙන්නේ. හරි. ඒ වගේම ලියා ගන්න ඕනෑම ප්‍රතිරෝධයක් සඳහා E සමානයි I වර්ගයේ RT සහ E සමානයි I වර්ගයේ RT සහ P සමානයි I වර්ගයේ R වළංගු වේ. E සමානයි I වර්ගයේ RT සහ P සමානයි I වර්ගයේ R වළංගු වේ. හරි. එතකොට මේකත් වළංගු වෙනවා. හරි. ඒක එහෙම ලියා ගන්න. රයිට්. එතකොට අපි ඒ ටික හරි. අපිට ඊළඟට දැන් තව පොඩි කොටසක් තියෙනවා මේ කෝෂ සම්බන්ධයෙන්. හරි. කෝෂ සම්බන්ධයෙමුත් මේ ශක්ති සම්බන්ධතාවය දැනගන්න ඕන. එතකොටමයි කෝෂයක් කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් බැටරියක් කියලා කියන්නේ. බැටරිය කියලා කියන්නේ ශ්‍රමතාවයේ එහෙම නැත්නම් ශක්තිය සපයන ශක්ති ප්‍රභේදයට. හරි. යම්කිසි පරිපථයකට අපි ශක්තිය දෙන ශක්ති ප්‍රභේදය තමයි බැටරියක් එහෙම නැත්නම් කෝෂයක් කියලා කියන්නේ. හරි. කෝෂයෙන් තමයි ශ්‍රමතාවය සපයන්නේ ඒ කියන්නේ පද්ධතියේ තියෙන ප්‍රතිරෝධ වලට. හරි. ඒක දන්නවනේ. ඒක පැහැදිලිනේ. එතකොට ශ්‍රමතා ප්‍රභේදයක් විදිහට තමයි එහෙම නැත්නම් ශක්ති ප්‍රභේදයක් විදිහට තමයි මේ බැටරියක් එහෙම නැත්නම් කෝෂයක් ක්‍රියාත්මක වෙන්නේ. හරි. එතකොට ඊළඟට ලියා ගන්න විද්‍යුත් කෝෂ කියලා. හරි. විද්‍යුත් කෝෂ කියලා ලියා ගන්න. විද්‍යුත් කෝෂ කියලා ලියා ගන්න. පොඩි මාතෘකාවක් ලියාගෙන ඒක ලියා ගන්න. ඒක ඇත්තේ විද්‍යුත් පරිපථයක් තුලින් ධාරාව පවත්වා ගැනීමට එහි ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ප්ලාවනය කරගත යුතුය. ඒ සඳහා යම් බාහිර ප්‍රභයක් මගින් කාර්ය කළ යුතුය. විද්‍යුත් පරිපථයකදී මෙම කාර්ය කරනු ලබන්නේ කෝෂයක් එහෙම නැත්නම් බැටරියක් හෝ ඩයිනමෝවක් වැනි විද්‍යුත් ජනකයක් මගිනි. කෝෂයක් බැටරියක් හෝ ඩයිනමෝවක් වැනි විද්‍යුත් ජනකයක් මගිනි. හරි. මම ඒක වේගෙන් කියන්න යනවා ලියා ගන්න. මේ අනුව සම්නූර්ත පරිපථයකදී කෝෂයක් ශක්තිය ජනනය කරන අතර පරිපථයේ ප්‍රතිරෝධ මගින් ශක්තිය උත්සර්ජනය කරයි. ශක්තිය පිට කරනවා කියන්නේ. හරි. කෙසේ නමුත් විද්‍යුත් පරිපථයක ශක්ති සංස්ථිති නියමයේ පිළිපදී. හරි. ශක්ති සංස්ථිති නියමයේ විද්‍යුත් පරිපථය පිළිබඳ. ඒ කියන්නේ කෝෂයෙන් පිට කරන ශක්තිය අනිවාර්යයෙන්ම අර ප්‍රතිරෝධ වලින් කියන්නේ කෝෂයේ ලබා දෙන ශක්තිය පරිපථයට. හරි. අනිවාර්යෙන් අර අපි විද්‍යුත් ශක්තිය විදිහට ප්‍රයෝජනෙට ගන්නේ. මොකක් හරි මේ දැන් විද්‍යුත් ශක්තිය අපි සමහර වෙලාවට ශබ්ද තරංග බඩපත් කරන එහෙම නැත්නම් තාප ශක්තිය බඩපත් කරන. හරි. අන්න ඒ වගේ ප්‍රයෝජනෙට ගන්න ශක්තියේත් ඒ වගේම තාපයේ විදිහට බාහිරට හානි වෙලා යන ශක්තියත් එකතුවට සමානයි. හරි. කෝෂය මගින් ලබා දෙන ශක්තිය. ඒක තමයි ශක්ති සංසිද්ධි නියමයේ
පිළිපදිනවා කියලා කියන්නේ. හරි. එතකොට කෝෂයක අපි දන්නවා පරිපථ සංකේතය විදිහට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒවා සාමාන්‍යයෙන් දන්න දේවල්. මේක ධනාග්‍රය, මේක ඍණාග්‍රය කියලා කියනවා. හරි. ඒ වගේම අපි කෝෂයක විද්‍යුත්ගාමක බලය කියලා පදයක් අර්ථ දක්වනවා. හරි. විද්‍යුත්ගාමක බලය කියලා එකක් අපි ඉගෙන ගන්නවා. හරි. ඒක අපි බලමු මොකද්ද කෝෂයක විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ කියලා. හරි. මම විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ මෙන්න මේ විදිහට කෝෂයක් පරිපථයකට සම්බන්ධ කරාට පස්සේ හරි මෙන්න මේ කෝෂයෙන් හරි ධන කූලෝම් එක කූලෝම් ධන එකක ආරෝපණයක් හරි මෙන්න මේ පරිපථය තුලින් මේ විදිහට ගමන් කරලා හරි නැවත මේ කෝෂය තුලින් ගමන් කිරීමේදී කෝෂය මගින් කළ යුතු කාර්යයට තමයි කියන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා. හරි. කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ මොකද්ද? කූලෝම් ධන එකක ආරෝපණයක්. එහෙම නැත්නම් ඒකක ආරෝපණයක් අදාළ පරිපථය තුලින් ගමන් කර නැවත කෝෂය හරහා ගමන් කිරීමේදී කෝෂය මගින් කළ යුතු කාර්යයට අපි කියනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා. හරි. කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා. පොඩි මාතෘකාවක් ලියා ගන්න කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා. හරි. ඊට පස්සේ නෝට් එක අපි දාගමු. දාගන්න නෝට් එකක් පොඩි කූලෝම් ධන එකක ආරෝපණයක් කූලෝම් ධන එකක ආරෝපණයක් කෝෂය තුලින් හා බාහිර පරිපථය තුලින් රැගෙන යාමේදී කෝෂය වැය කරන කාර්ය ප්‍රමාණය කෝෂයේ විද්‍යුත්ගාමක බලය ලෙස අර්ථ දැක්වේ. කෝෂයේ විද්‍යුත්ගාමක බලය ලෙස අර්ථ දැක්වේ. හරි. එතකොට අපි හිතනවා හරි මේක බලන්න මෙහෙම ධන Q ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරනවා. හරි. අපි සලකන කාලය ඇතුළතදී කෝෂයේ විද්‍යුත්ගාමක බලය E කියලා ගන්නවා. හරි. එතකොට කෝෂය වැය කරන ශක්ති ප්‍රමාණය මම ගන්නවා W කියලා. හරි. W කියලා. හරි. එතකොට අපිට ලියන්න පුළුවන් ධන Q ආරෝපණයක් රැගෙන යාමේදී වැය වෙන ශක්තිය W. එතකොට ඒකක ආරෝපණයක් එහෙම නැත්නම් ධන එකක ආරෝපණයක් රැගෙන යාමේදී වැය වෙන ශක්තිය අපිට ලියුව හැකි W බෙදීම Q කියලා. Q ප්‍රමාණයකට වැය වෙන්නේ W නම් එකකට වැය වෙන්නේ W බෙදීම Q. හරි. එතකොට ධන එකක් ආරෝපණය රැගෙන යාමේදී වැය වෙන ශක්තියට තමයි අපි කියන්නේ විද්‍යුත්ගාමක බලය කියලා. හරි. එතකොට E සමානයි මෙන්න මේ W බෙදීම Q කියලා ලියන්න පුළුවන්. Q කියන්නේ ආරෝපණ ප්‍රමාණය. W කියන්නේ ශක්තිය. හරි. එතකොට W සමානයි EQ කියලා සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. හරි. පැහැදිලිවම ගත්ත විදිහ. එතකොට අපි දන්නවා Q සමානයි IT කියලා සම්බන්ධතාවයක් අපි ඉගෙන ගත්තා ධාරාව සමග ගද්දි. ඒක ආදේශ කරනවා මෙන්න මේ Qට. හරි. ආදේශ කරාම අපිට කෝෂය මගින් කර කාර්යය වෙනවා E Q වෙනුට IT දාපුවාම I T කියලා. EIT කියලා. හරියට නිකන් අර අපි ඉස්සෙල්ලා ගත්තු VIT වගේ. හරි. VIT වගේ මෙතන EIT කියලා තමයි එන්නේ. හරි. E කියන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. I කියන්නේ ධාරාව කෝෂය තුලින් ගලා ගියේ. T කියන්නේ ධාරාව ගලා ගියපු කාලය. හරි. ධාරාව ගලා ගියපු කාලය. එතකොට ඔයාලා මෙන්න මේක ඇඳලා මේ සම්බන්ධතාවය ලියා ගන්න. හරි. එතකොට මේක වචනෙන් ලියා ගන්න ඕන නම් මෙහෙම ලියා ගන්න. හරි. මෙහෙම ලියා ගන්න. සිම්පල් T කාලයකදී කැපිටල් Q ආරෝපණයක් කෝෂය හා බාහිර පරිපථය තුලින් රැගෙන යාමේදී කෝෂය වැය කරන ශක්ති ප්‍රමාණය W නම් කියලා ලියා ගන්න. කූලොම් Q ආරෝපණය රැගෙන යාමේදී කෝෂය කරනු ලබන කාර්යය කියලා ලියා ගන්න W කියලා. Q ආරෝපණය රැගෙන යාමේදී කෝෂය කළ කාර්යය කියලා ලියා ගන්න W කියලා. ඊට පස්සේ
පුළුවන් ධන ඒකකාරෝපණය රැගෙන යෑමේදී කෝෂය කළ කාර්යය කියලා ලියා ගන්න W බෙදීම Q කියලා. හරි ඊට පස්සේ එම නිසා විද්‍යුත්ගාමක බලය කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමානයි E සමානයි W බෙදීම Q කියලා ලියා ගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට ගන්න. මේ සම්බන්ධතාවය අවසානට ගන්න. හරි. ඔය ටික ඔය ලියා ගන්න. හරිලමයි ඒක ලියාගත්තනේ. ඊට පස්සේ පොඩි චූටි අනුමාත්‍රකාවක් දාගන්න කෝෂයක ක්ෂමතාවය. හරි ඒකටත් උනම් P කියලා. හරි P කියන සංකේතයෙන් හඳුනා ගන්න කෝෂයේ ක්ෂමතාවය. හරි ඒක කෝෂයේ ක්ෂමතාවය කියලා කියන්නේ කෝෂය ඒකක කාලයකදී ජනනය කරන ශක්ති ප්‍රමාණය. හරි එහෙම නැත්නම් ඒක කාලයකදී කෝෂයේ වැය වෙන ශක්ති ප්‍රමාණය තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. හරි ඒකට ලියා ගන්න ඒකට ලියා ගන්න कोशयන් මගින් ශක්තිය ජනනය කිරීමේ ශීඝ්‍රතාවය කෝෂයේ ක්ෂමතාවය නම් මේ. හරි कोशयන් මගින් ශක්තිය ජනනය කිරීමේ ශීඝ්‍රතාවය කෝෂයේ ක්ෂමතාවය නම් මේ කියලා ලියා ගන්න. හරි එතකොට ලියා ගන්න මෙහෙම සිම්පල් T කාලයකදී කෝෂයේ ජනනය කරන ශක්ති ප්‍රමාණය W යයි ගනිමු. සිම්පල් T කාලයකදී කෝෂයේ ජනනය කරන ශක්ති ප්‍රමාණය W යයි ගනිමු. හරි එතකොට බලා ගන්න කෝෂයේ සිම්පල් T කාලයකදී ජනනය කරන ශක්ති ප්‍රමාණය W. එතකොට තප්පර එකකදී ජනනය කරන ශක්ති ප්‍රමාණය W බෙදීම T. ඒක තමයි ක්ෂමතාවය කියලා කියන්නේ. ක්ෂමතාවය සමානයි W බෙදීම T. එතකොට W ට අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සම්බන්ධතාවයක් EIT. EIT බෙදීම T. T ට සුළු වෙනවා कोशයේ ක්ෂමතාවය සමානයි විද්‍යුත්ගාමක බලය වැඩි කිරීම कोशය තුලින් ගලා ගිය ධාරාව. හරි කියලා මෙන්න මේ සම්බන්ධතාවය ලියා ගන්න. හරි පොඩි සුළු දෙයක් තියෙන්නේ. මෙන්න මේ ටික ලියා ගන්න. හරිලමයි ඊට පස්සේ ශූන්‍ය මාතෘකාවත් එකක් දාගන්න කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. හරි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. හරි දැන් අපි මෙතෙක් වෙලා සැලකුවේ කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලානේ. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ගැන අපි කතා කරේ නැහැ. හරි හැබැයි ප්‍රායෝගිකව ඇත්තටම කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. මොකද ඕනම උපකරණයක ප්‍රතිරෝධයක් තියෙනවනේ. හරි ප්‍රතිරෝධයක් නැතිව නැහැනේ. නැත්තම් ඒක සුපිරිසන්නායකයක් වෙන්නේ. එහෙම තමයි ප්‍රතිරෝධයක් නැති අවස්ථාවක්. හැබැයි ඕනම ද්‍රව්‍යයක සාමාන්‍ය ප්‍රායෝගිකව තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. එතකොට මේ කෝෂෙත් තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් අපි දන්න එක අපි සිම්පල් R වලින් සංකේතවත් කරනවා. හරි. සිම්පල් R වලින් සංකේතවත් කරනවා. එතකොට අපි දන්නවා ප්‍රතිරෝධයක් තියෙන තැන ධාරාවක් ගමන් කරද්දී ඒ ප්‍රතිරෝධයේ හේතුවෙන් මොකද්ද වෙන්නේ? ප්‍රතිරෝධයක් තියෙනවා නම් ඒ ප්‍රතිරෝධය තුලින් ධාරාවක් යනවා නම් මොනවද වෙන්නේ? හරි. ශක්තිය ජනනය කරනවා. එහෙම නැත්නම් තාප ශක්තිය විදියට හානි වෙනවා. හරි තාප උත්සර්ජනයක් සිද්ධ වෙනවා. එතකොට මේ தත්ත්වයේ වළංගු වෙනවා මෙන්න මේ කෝෂයකට. කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන නිසා මේ කෝෂය ලබා දෙන ශක්තියෙන් යම්කිසි ප්‍රමාණයක් හරි තාප ශක්තිය විදියට හානි වෙනවා. මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් හින්දා. ඒතර අපි කතා කරන්නේ ශක්තිය හානි වෙන ශක්තියට E සමානයි I වර්ගයේ RT කියලා සම්බන්ධතාවයක් ඉස්සෙල්ලා ගත්තනේ. එතකොට මේ සිම්පල් R හේතුවෙන් හානි වන ශක්ති ප්‍රමාණය හරි අපිට ලියන්න පුළුවන්. හානි වන ශක්ති ප්‍රමාණය I වර්ගයේ සිම්පල් R T කියලා. කියන්නේ T කාලයක් තුල I ධාරාව කෝෂයේ ගලාගෙන යද්දී තාප විදිහට හානි වෙනවා. හරි අභ්‍යන්තර ප්‍රතිරෝධ හේතුවෙන් I වර්ගයේ RT කියලා ශක්ති ප්‍රමාණය. හරි එතකොට දැන් අපි ඉගෙන ගත්තා කෝෂයේ හරි ක්ෂමතාවය. කෝෂයේ ක්ෂමතාවය කියලා කියන්නේ
p සමානයි ei කියලා. හරි p සමානයි ei කියලා. හැබැයි මේ p සමානයි ei වලින් ඇත්තටම අපි අඩු කරන්න ඕනේ මෙන්න මේ ප්‍රතිරෝධය නිසා හානි වන ශ්‍රමතාවය. එතන හානි වන ශ්‍රමතාවය කියන්නේ මෙන්න මේ හානි වන ශක්තියේ කාලෙන් බෙදන්න ඕනේ. එතකොට හානි වන ශ්‍රමතාවය කියලා කියන්නේ සමානයි i වර්ගය r. i වර්ගය සිම්පල් r. එතකොට කෝෂයේ සැබෑ ශ්‍රමතාවය වෙන්නේ ei වලින් අඩු කරන්න ඕනේ i වර්ගය සිම්පල් r කියලා. හරි. කෝෂයක සත්‍ය ශ්‍රමතාවයේ සැබෑ ශ්‍රමතාවය වෙන්නේ කෝෂයේ ei ගුණිතෙන්. එහෙම නැත්නම් කෝෂයේ ශ්‍රමතාවයෙන් අඩු කරන්න ඕනේ අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන් හින්දා හානි වන ශ්‍රමතාවය. එහෙම නැත්නම් වැය වන ශ්‍රමතාවය. හරි. ඒකට ඕක පැහැදිලි ඇති. හරි. අපි ඔකටත් පොඩි නෝට් එකක් දාගමු. හරි. මෙහෙම ලියාගන්න. කෝෂයක් තුළ ඇති සන්නායක කොටස් වල ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් මේ. කෝෂයක් තුළ ඇති සන්නායක කොටස් වල ප්‍රතිරෝධය කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් මේ. කෝෂයක් සංකේත කිරීමේදී එහි අසල විද්‍යුත්ගාමක බලය හා අභ්‍යන්තර ප්‍රතිරෝධය සටහන් කරනු ලැබේ. කෝෂයක් සංකේත කිරීමේදී එහි අසල විද්‍යුත්ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය සටහන් කරනු ලැබේ. කියලා මෙන්න මේ කෝෂයේ හරි සංකේතය විතරක් ඇඳලා මෙන්න මේ විදිහට අභ්‍යන්තර ප්‍රතිරෝධය විද්‍යුත්ගාමක බලය ලියා ගන්න. හරි. හරි ඊළඟට බලන්න ඊළඟට ලියා ගන්න. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් කෝෂයේ ජනනය කරන ශක්තියෙන් කොටසක් කෝෂයේ විසින්ම උත්සර්ජනය කරයි. කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් කෝෂයේ ජනනය කරන ශක්තියෙන් කොටසක් කෝෂයේ විසින්ම උත්සර්ජනය කරයි. ඊට පස්සේ ලියා ගන්න කෝෂයක ප්‍රයෝජනවත් ශ්‍රමතාවයේ සෙවීමේදී එහි මුළු ශ්‍රමතාවයෙන් අභ්‍යන්තර ප්‍රතිරෝධයේ ශ්‍රමතාවය අඩු කළ යුතුය. මේ ප්‍රයෝජනවත් ශ්‍රමතාවට සඵල ශ්‍රමතාවයයි කියනු ලැබේ. කියලා මෙන්න මේක ලියා ගන්න. මේක ඇඳලා මේ සම්බන්ධතාවය ලියා ගන්න. හරි. එතකොට මේ පීට ඕනනම් ඉතලයක් ගහලා ලියා ගන්න. කෝෂයේ සඵල ශ්‍රමතාවය කියලා ලියා ගන්න. හරි. එතකොට ඕනනම් මේකට ඉතලයක් ගහලා ලියා ගන්න අභ්‍යන්තර ප්‍රතිරෝධයේ හේතුවෙන් හානි වන ශ්‍රමතාවය කියලා ලියා ගන්න. හරි. ඔන්න ඔය ටික ලියා ගන්න. ළමයි ඊළඟට අපි බලමු මේ කෝෂයක දෙපස අපේ විභව අන්තරය කොහොමද හොයන්නේ කියලා. හරි. විභව අන්තරය හොයන්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් බලා ගන්න පොඩ්ඩක්. දැන් මෙහෙම ප්‍රතිරෝධයක් තිබ්බොත් එහෙම හරි. ප්‍රතිරෝධය හරහා I කියලා ධාරාවක් ගත්තොත් මේක A ලක්ෂය මේක B ලක්ෂය කියලා තිබ්බොත් හරි. මෙතනදී මෙන්න මේ ප්‍රතිරෝධයේ දෙපස විභව අන්තරය අපිට හොයන්න ගියොත් අපි B සමාන IR දාලා අපිට හොයන්න පුළුවන්. හරි. VAB සමානයි IR හරි කියලා අපි දන්නවනේ ඕම් නියමයෙන්. එතකොට මේ VAB කියන එක අපි කියන්නේ B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂයේ විභවය. හරි. B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂයේ විභවය කියලා තමයි අපි මේක අඳුන්වන්නේ. හරි. එතකොට කෝෂයකත් අන්නේ தත්ත්වයේ මේ විදිහටම තමයි. හරි. එතකොට අපි ඒ කියන්නේ අඳුන්වන්නේ ධාරාව ගලන දිශාවට සාපේක්ෂව ධාරාව පැමිණෙන දිශාවේ වෝල්ටීයතාවය කියලා. ධාරාව ගලන දිශාව තමයි B පැත්ත. පැමිණෙන දිශාව A පැත්ත. ධාරාව ගලන දිශාවට සාපේක්ෂව පැමිණෙන දිශාවේ විභව අන්තරය කියලා තමයි ඒක හඳුන්වන්නේ. හරි. අපි එතකොට ඒක ලියන්නේ VAB කියලා. B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ විභවය ලියන්නේ VAB කියලා. සමානයි IR. හරි. IR. එතකොට දැන් මේ ලක්ෂ දෙකේ විභවයන් දීලා තිබ්බොත්. හරි.
මේක වෝල්ට් 10යි මේ ලක්ෂ්‍ය විභවය වෝල්ට් 5යි කියලා. හරි. එතකොට B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ්‍ය විභවය වෙන්නේ VAB සමානයි. මෙන්න මේ A ලක්ෂ්‍ය විභවයෙන් B ලක්ෂ්‍ය විභවය අඩු කරන්න ඕන. VA ඍණ VB කියලා. හරි. VA ඍණ VB කියලා. එතකොට VA ඍණ VB කියන්නේ 10යි වෝල්ට් වලින් අඩු කරනවා 5යි වෝල්ට්. එතකොට 5යි වෝල්ට් කියලා තමයි එන්නේ. හරි. එතකොට දැන් අපි B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ විභවය කියලා කිව්වට හරි අඩු කරන්නේ VA වලින් VB. හරි. ලියන්නේ VAB කියලා. හරි. ඒක රෝග පැටලෙයි. ඒ හින්දා ඔක මතක තියාගන්න. හරි. අවශ්‍ය නම් මේක මෙහෙම ඇඳලා මේ විදිහට ලියාගන්න. හරි. එතකොට දැන් බලමු අපි කෝෂයක දෙපස විභවාන්තරය කොහොමද අදාළ වෙන්නේ කියලා. හරි. මේ විදිහට කෝෂයක් තියෙනවා. කෝෂය මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතනද R කියලා ප්‍රතිරෝධයකට කැපිටල් R. හරි. එතකොට කෝෂයේ විද්‍යුත් ගාමක බලය E අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R. කෝෂය තුලින් ගලන I කියලා ධාරාව මෙහෙම I කියලා ධාරාවක්. හරි. එතකොට මේක A මේක B. හරි. එතකොට හොඳට බලන්න. ඒතර ඔයාලට පැහැදිලි දැන් මෙන්න මේ A ලක්ෂයම තමයි. මේ කම්බි ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධයක් නැහැ. ඒතකොට A ලක්ෂය විභවය මෙතන විභවයට සමානයි. B ලක්ෂය විභවය මෙතන විභවයට සමානයි. හරි. එතකොට අපි ඒක මෙහෙම ලියන්න පුළුවන්. මෙතන ඕනනම් A කියලා මෙතන B කියලා සලකුණු කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කෝෂයේ දෙපස විභවාන්තරය තමයි මේක හොඳට බලා ගන්න. කෝෂයේ දෙපස විභවාන්තරයම තමයි මෙන්න මේ ප්‍රතිරෝධයේ දෙපස විභවාන්තරය දෙන්නේ. හරි. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ මතක තියාගන්න. හරි. මෙහෙම එක කෝෂයක් එක ප්‍රතිරෝධයක් විතර සම්බන්ධ කරලා තිබ්බා. හරි. එතකොට ඊළඟ කාරණේ තමයි මේ විදිහේ පරිපථයක එක ප්‍රතිරෝධයක් විතරක් සම්බන්ධ කරලා නෙමෙයි එක කෝෂයක්. හරි. සෝරි. එක කෝෂයක් විතරක් පරිපථයකට සම්බන්ධ කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම පරිපථයේ ධාරාව ගලන්නේ මේ කෝෂයේ ධනාග්‍රයෙන් ඉවතට. මේ ධනාග්‍රය මේක ඍණාග්‍රය. කෝෂය එක කෝෂයක් විතරක් පරිපථයක එක කෝෂයක් තනි කෝෂයක් විතරක් පරිපථයක සම්බන්ධ කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම විද්‍යුත් ධාරාව ගලන්නේ කෝෂයේ ධනාග්‍රයෙන් ඉවතට. හරි. ඒතර කෝෂ දෙකක් හෝ කිහිපයක් සම්බන්ධ කරලා තිබ්බොත් මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒතකොට ඒක වෙනස් වෙනවා. තනි එකක් සම්බන්ධ කරලා තිබ්බොත් ගලන්නේ මෙහෙම. හරි. එතකොට අපිට දැන් මේක මෙහෙම ලියන්න පුළුවන්. හරි. අපි දැන් දන්නවා මේ කෝෂයෙන් පරිපථයට ශක්තිය දෙනවා. හරි. මම ඉස්සෙල්ලත් කිව්වා දැන් ශක්ති සංස්ථිතියේ මේක වළං වෙනවා කියලා. ඒතර කෝෂයෙන් පරිපථයට දෙන ශක්ති ප්‍රමාණය. හරි. ශක්ති ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ R කියන ප්‍රතිරෝධයේ R කියන ප්‍රතිරෝධය උත්සර්ජනය කරන ශක්තිය ඒ වගේම මෙන්න මේ සිම්පල් R කියන කෝෂ අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් උත්සර්ජනය වෙන ශක්තියත් එකතුවට. පැහැදිලිද? ශක්ති සංසිඳනයේ මේ වළංගු වෙන්න නම් කෝෂයේ දෙන ශක්තිය සමාන වෙන්න ඕන. මෙන්න මේ R කියන ප්‍රතිරෝධයෙන් උත්සර්ජනය වෙන ශක්තියත් අභ්‍යන්තර ප්‍රතිරෝධය හේතුවෙන් උත්සර්ජනය වෙන ශක්තියත් එකතුවට. හරි. වෙන ශක්ති හානියක් හෝ ශක්ති වැයවීමක් නැහැ නේ කොහෙවත්. ඒතකොට අපි ලිව්ව හැකි කෝෂයෙන් ලබා දෙන ශක්තිය මට ලිව්ව හැකි අපි දන්නවා I T කියලා. අපි ඉස්සෙල්ලා ව්‍යුත්පන්න කරා. සමාන වෙනවා. හරි. මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයේ හේතුවෙන් වැය වෙන ශක්තිය I වර්ගය සිම්පල් R T. හරි. දැන් T කියලා මම සලකන්නේ ධාරාව ගලන කාලය. දන්න මෙන්න මේ ප්‍රතිරෝධයේ හේතුවෙන් උත්සර්ජන වෙන ශක්තිය කැපිටල් I වර්ගය කැපිටල් R T. හරි. කොහොම ලියන්න පුළුවන්? ඊපස්සේ T සුළු වෙනවා. E I සමානයි I වර්ගයේ සිම්පල් RT ධන I වර්ගයේ කැපිටල් R. හරි. තව I එකකුත් බෙදන්න පුළුවන් හැම පදයක්ම I එකකින් බෙදුවොත් එහෙම
e සමානයි මෙතන i එකක් ඉතුරු වෙනවා simple r දාන මෙතනත් i එකක් ඉතුරු වෙනවා capital R. හරි. ඒ කියන්නේ කෝෂයේ විදුලියගාමක බලය. හරි. ඒක බලන්න මෙතන IR capital I capital R කියලා කියන්නේ ඕම් නියමයට අනුව මෙන්න මේ VAB නේද? VAB නේ. ඒකට VAB සමානයි අපිට IR කියලා දැම්මම ඕම් නියමයට අනුව V සමානයි IR ට අනුව VAB සමානයි IR. ඒකට IR කියන්නේ AB ලක්ෂයේ දෙපස විභවාන්තරය. හරි. IR කියලා කියන්නේ. හරි. එතකොට කෝෂයේ දෙපස විභවාන්තරය බලුවොත් එහෙනම් කෝෂයේ දෙපස විභවාන්තරය වෙන්නේ AB VAB මයි. මෙතන විභවාන්තරයම නෙමෙයි මෙතන විභවාන්තරය. ඒතර කෝෂයේ දෙපස විභවාන්තරය VAB ම තමයි. හරි. ක්‍රමයට ලියුවේ හැකි E සමානයි. හරි මේ IR මම මෙතෙන්ද ගන්නවා. capital IR දාන්න simple I R. හරි. එතකොට E සමානයි. හරි කෝෂයේ දෙපස විභවාන්තරය මම සලකුණු කරනවා V කියලා. capital V කියලා. හරි. එතකොට IR කියන්නේ capital V. ධන I simple R. හරි. ඔන්න ඔය විදිහට අපිට විද්‍යුත්ගාමක බලය සහ කෝෂයේ දෙපස විභවාන්තරය අතර සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි. ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකට අපි කියනවා කෝෂ සමීකරණය කියලා. කෝෂ සමීකරණය කියලා කියනවා. හරි. එතකොට මේ කෝෂ සමීකරණය මෙතන E සමානයි V ධන IR V ධන IR එන්නේ මේ තනි කෝෂයෙන් ධාරාව ධනාග්‍රයෙන් පිටතට ගැලුවොත් විතරයි. හරි ඒක මතක තියාගන්න. ධාරාව ධනාග්‍රයෙන් පිටතට ගැලුවොත් විතරයි V ධන IR එන්නේ. ධාරාව ධනාග්‍රයෙන් ඇතුළට ගැලුවොත් එහෙම ඔක එන්නේ V ඍණ IR V ඍණ IR කියලා තමයි එන්නේ. හරි. එතකොට ඒකත් අපි හරි මම ඒක වෙනම දෙන්නම්. කෝෂයෙන් කෝෂ සමීකරණයේදී හරි මේ විදිහට ධනාග්‍රයෙන් ඇතුළට ධාරාව ගලනවා නම් හරි කෝෂයේ දෙපස විභවාන්තරය මම V කියලා ගත්තොත් හරි E සමානයි V ඍණ IR එන්නේ. හරි V ඍණ IR කෝෂයෙන් තුල්ල ගන්නවා නම් කෝෂයෙන් ඉවතර ගන්නවා නම් එන්නේ V ධන IR. පැහැදිලිනේ? ඒතකොට මම එකත් ඕනනම් මෙතනත් අඳින්නම්. කෝෂයෙන් ඉවතර ධාරාව ගන්නවා නම් කෝෂයේ දෙපස විභවාන්තරේ E සමානයි V ධන IR. හරි. ඒතකොට මෙන්න මේ සම්බන්ධතාව දෙක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරි. හරි. ඔයාලා එකක් මතක තියාගන්නකෝ. එකක් මතක තියාගන්න. සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් තනි කෝෂය සම්බන්ධ කරාට පස්සේ ධාරාව ගලන්නේ කෝෂයෙන් ඉවතට. ඒතකොට ඒකට අදාළ එක මතක තියාගන්නකෝ. එතකොට කෝෂයෙන් ඇතුළට ගලනවා නම් ඒකේ විරුද්ධ අත E සමානයි V ඍණ IR. හරි. ඒතකොට ඕක මතක තියාගන්න. හරි. එතකොට බැරි වෙලාවක් දැන් ඔයාලගෙන් බැරි වෙලාවක් නෙවෙයි සාමාන්‍යයෙන් අහනවා. හරි. අහනවා දැන් කෝෂයේ දෙපස පරිපතයක් දීලා ඒ අදාළ කෝෂයේ දෙපස විභවාන්තරය හොයන්න කියලා. එතකොට ඔයාලා භාවිතා කරන්න පුළුවන් මේ සම්බන්ධතාවය. හැබැයි හොඳට මතක තියාගන්න මෙතන කෝෂයේ දෙපස විභවාන්තරය කියලා කියන්නේ මෙන්න මේ V කියන අගයට. V නේ කෝෂයේ දෙපස විභවාන්තරය. E කියලා කියන්නේ කෝෂයේ දෙපස විභවාන්තරය නෙමෙයි. E කියන්නේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය. හරි ඒක මතක කරගන්න එපා. I කියන්නේ ගලන ධාරාව, simple R කියලා කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි ඕක ලියාගන්න. ඕක ලියාගන්න කලින් මෙහෙම ලියාගන්න. හරි ලියාගන්න කලින් මෙන්න මේක අඳින්න. මෙන්න මේ පරිපතේ විතරක් ඇඳලා හරි මේ පරිපතේ විතරක් අඳින්න. මේ ටික ලියන්න බෑ දැම්ම. මේ ටික විතරක් ඇඳලා ඉවරලා මෙහෙම ලියාගන්න. මෙහිදී කෝෂයේ අග්‍ර දෙකත් ප්‍රතිරෝධයේ අග්‍ර දෙකත් සමාන බැවින් කෝෂය හා ප්‍රතිරෝධයේ විභවාන්තරය එකම වේ. එකම වේ. දී ඇති පරිපතයට ශක්ති සංස්ථිති නියමයේ යෙදීමෙන් කියලා ලියා ගන්න
සිම්පල් ටී කාලයකදී කෝෂයේ ජනනය කරන ශක්තිය සමානයි. සිම්පල් ටී කාලයකදී කෝෂයේ ජනනය කරන ශක්තිය සමානයි. සිම්පල් ටී කාලයකදී බාහිර ප්‍රතිරෝධය හා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් උත්සර්ජනය කළ තාපය. හරි. ලියාගන්න. සිම්පල් ටී කාලයකදී කෝෂයේ ජනනය කළ ශක්තිය සමානයි. සිම්පල් ටී කාලයකදී බාහිර ප්‍රතිරෝධය හා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය මගින් උත්සර්ජනය කරන ශක්තිය. එහෙම නැත්නම් තාපය. හරි කියලා මෙන්න මේ ටික ලියා ගන්න. හරි. ලියලා මෙන්න මේ සම්බන්ධතාවය ගන්න. මේ සම්බන්ධතාවය අරගෙන මේවා පද හඳුන්වා ගන්න. පද විදිහට E කියන්නේ කෝෂයේ විද්‍යුත් ගාමක බලය, V කියන්නේ කෝෂයේ දෙපස විභවාන්තරය, I කියන්නේ කෝෂයේ තුලින් ගන්න ධාරාව, සිම්පල් R කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි. හරි. ඒ අතරම අර මම කලින් කියප එක ලියා ගන්න. හරි. පරිපතයක මේ තනි කෝෂය සම්බන්ධ කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ධාරාව ධනාග්‍රහී විතර ගන්නවා කියලා ලියන්න. හරි. මෙහෙම ලියා ගන්න. පරිපතේ පවතින්නේ එක් කෝෂයක් පමණක් නම් පරිපතේ පවතින එක් කෝෂයක් පමණක් නම් පරිපතේ පවතින ධාරාව එම කෝෂයේ ධනාග්‍රහයෙන් ඉවතට වේ. එම කෝෂයේ ධනාග්‍රහයෙන් ඉවතට වේ. හරි. රයිට්. එතකොට මේ ටික විතර ලියා ගන්න. හරි. මේ ටික දැම්ම ලියන්න බා. ඊට පස්සේ ලියන්න. හරි. ඊට පස්සේ ලියන්න. කෝෂයක ධනාග්‍රයෙන් ඉවතට ධාරාව පවතින විට කෝෂයක ධනාග්‍රයෙන් ඉවතට ධාරාව පවතින විට කෝෂ සමීකරණයේ E සමානයි V ධන IR ලෙසද E සමානයි V ධන IR ලෙසද හරි. කෝෂයෙන් ධාරාව ධනාග්‍රයෙන් ඉවතට පවතින විට කෝෂ සමීකරණයේ E සමානයි V ධන IR ලෙසද ධාරාව ධනාග්‍රයෙන් ඇතුළට හරි ධාරාව ධනාග්‍රයෙන් ඇතුළට එහෙම නැත්නම් ලියන්න පුළුවන් ඕනනම් ඍණාග්‍රයෙන් ඉවතට කියලා. හරි. එහෙම ලියන්න පුළුවන්. හරි. ධාරාව ධනාග්‍රයෙන් ඇතුළට ඇති විට කෝෂය සඳහා E සමානයි V ඍණ IR ලෙසද භාවිතා කළ යුතුයි. E සමානයි V ඍණ IR ලෙසද භාවිතා කළ යුතුයි. කෝෂයේ ධනාග්‍රයෙන් ඇතුළට ධාරාව තියෙනවා නම් E සමානයි V ඍණ IR විදිහට භාවිතා කරන්න. හරි. ඔක පටලවා ගන්න එපා. හරි. ඊට පස්සේ ඕන ලියා ගන්න ගැටලුවකදී කෝෂයක අග්‍රාතර විභවාන්තරයේ සෙවීමට කෝෂයක අග්‍රාතර විභවාන්තරයේ සෙවීමට අවශ්‍ය වූ විට ඒ සඳහා කෝෂ සමීකරණය භාවිතා කළ යුතුය. හරි. එහෙම ලියලා මෙන්න මේ සම්බන්ධතා දෙක ලියා ගන්න. හරි. මේක ඇඳලා මේක ලියා ගන්න, මේක ඇඳලා මේක ලියා ගන්න. හරි. හරිලමයි. අපි දැන් පොඩි ගානක් හදමු. අපි දැන් මේ තියරි උගන්වද්දි මම පොඩි ගණන් හදන්නේ. තියරි උගන්වලා ඉවරලා අපි සම්පූර්ණ රචනා ප්‍රශ්න වලට යනවා. හරි. මොකද තාම අපි මේ කර්ව් නියම ඉගෙන ගන්න නැහැ නේ. හින්දා අපිට සම්පූර්ණ රචනා ප්‍රශ්නෙට තාම ලියීමේ හැකියාවක් නැහැ. හරි. ඒ ටිකත් මම සාකච්ඡා කරලා සම්පූර්ණ රචනා ප්‍රශ්නට යනවා. හරි. එතකොට අපි මේකට අදාළ පොඩි ගානක් හදලිමු. හරි. මේක බලන්න. කෝෂයේ විද්‍යුත් ගාමක බලය 10ක් දීලා තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 1යි කියලා දීලා තියෙනවා. මෙතන ඕම් 4යි කියලා දීලා තියෙනවා. හරි. කෝෂය තුලින් ගලන ධාරාව අහනවා. හරි. කෝෂය තුලින් ගලන ධාරාව අහනවා පළවෙනි එක. හරි.
ඉස්සලාම හොයන්න ඕන කෝෂය තුලින් ගලන ධාරාව. ඊට පස්සේ හොයන්න ඕනේ මෙන්න මේ කෝෂයේ දෙපස විභවාන්තරය. හරි. කෝෂයේ දෙපස විභවාන්තරය. AB කියලා ගත්තොත් එහෙම B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ විභවය ගන්න ඕන. කියන්නේ V AB B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ විභවය. ඕක හොයන්න ඕනේ කෝෂය තුලින් ගලන ධාරාව හොයන්න ඕනේ. හරි. කෝෂය තුලින් ගලන ධාරාව හොයන්න ඕනේ. හරි. බලමු අපි. හරි. පොඩ්ඩක් try කරන්න බලන්න. හරි බලමු. දැන් අපි දන්නවනේ හරි. එතකොට අපි මේ කෝෂ දෙපස විභවාන්තර හොයන්න නම් අපි සම්බන්ධතාවය දන්නවා. කෙලින්ම කෝෂ සමීකරණය අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. එතකොට මේකේ කෝෂයේ තනි කෝෂයන් නිසා ධාරාව ගණන්නේ ධනාග්‍රින් යොතට. එතකොට E සමානයි V ධන IR කියන සම්බන්ධතාවය ගන්න පුළුවන්. හරි. එතකොට අපිට එකෙන් E කියලා කියන්නේ 10යි සමානයි. හරි. V අපි දන්නේ නැහැ. V දන්නේ නැහැ. අපෙන් V තමයි අහනවා. V අහන්නේ හරි. V අපෙන් අහනවා. එතකොට V කියන්නේ VAB ධන I දන්නේ නැහැ. වැඩි කරනවා. R කියලා කියන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. හරි. එතකොට පළවෙනි සමීකරණයේ විදිහට ඕක ගන්නවා. ඕකේ. හරි. ඊට පස්සේ අපි මේ 4 ඕම්ට හරි ඕම් 4ට දානවා V සමානයි IR. හරි. එතකොට මේ ඕම් 4 දෙපස තියෙන විභවාන්තරය වෙන්නේ මෙන්න මේ VAB නේ. VAB මනේ. මොකද මෙතන විභවයට සමානයි, මෙතන විභවය B ලක්ෂයට විභවයට සමානයි. එතකොට මේ දෙපස විභවාන්තරය වෙන්නේ VAB මයි. එතකොට VAB වෙනුවට අපිට දැම්ම හැකි VAB සමානයි එතන ගලන ධාරාවත් Iම තමයි. I වැඩි කිරීම ප්‍රතිරෝධය 4යි ඕ. හරි. ඔන්න ඕක. එතකොට මේක අරන් ගිහිල්ලා මෙන්න මේ VAB කියන එකට මෙන්න මේක දාන්න පුළුවන්. 4යි I කියන එක. පැහැදිලිනේ? මේක දෙවෙනි සමීකරණය කියලා ගත්තොත් 1 සහ 2කින් අපිට ගත්ත හැකි. දැන් 1කින් ගත්ත හැකි. එතකොට 10 සමානයි VAB කියන එක වෙනුවට I වැඩි කිරීම 4 කියලා ගන්න පුළුවන්. 4 ධන I වැඩි කිරීම 1. එතකොට 10 සමානයි මෙතන 4යි මෙතන 1යි කියන්නේ 5යි. එතකොට I සමානයි 2 ඇම්පියර් කියලා එනවා. I සමාන ඇම්පියර් 2 කියලා එනවා. හරි. ඒක ධාරාව ඇම්පියර් 2යි. ඒක ධාරාවේ ප්‍රශ්නේ හරි. ඊට VAB අපිට හොයා ගන්න ඕනේ. VAB කියන්නේ ධාරාවගේ 4 ගුණය 2. දෙවෙනි සමීකරණේ VAB ඒ කියන්නේ B ලක්ෂයට සාපේක්ෂව A ලක්ෂ විභවයේ සමානයි I වැඩි කිරීම 4යි කියන්නේ 2 වැඩි කිරීම 4 සමානයි 8යි වෝල්ට්. 8යි වෝල්ට්. හරි. ඒතර කෝෂයේ විද්‍යුත්ගාමක බලය 10යි වුණාට කෝෂයේ දෙපස විභවාන්තරය වෙන්නේ 8යි. පැහැදිලිද? ඒක වෙනස් වෙලා දෙනවා. වෙනස් වෙන්නේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා. හරි. රයිට්. මේක ලියා ගන්න. හරි. ඒත් එක්කම අපි තව ප්‍රශ්නයක් කරලා බලමු. හරි. ඒකත් බලමු.
හරි. එතකොට ඕකෙත් පරිපථය තුලින් ගලන ධාරාව I හොයන්න ඕන. හරි. පරිපථය තුලින් ගලන උපරිම ධාරාව. හරි. මොකද දන්නවනේ මෙතනින් ගිහිල්ලා මෙතන ධාරාව බෙදලානේ ගමන් කරන්නේ. උපරිම ධාරාව I හොයන්න ඕනේ. ඊට පස්සේ කෝෂයේ දෙපස විභවාන්තරේ V හොයන්න ඕනේ. මෙතන A නම් මෙතන V නම් AB හොයන්න ඕනේ. හරි. හරි මේක උත්සාහ කරන්න. මේකෙත් අර විදිහට තමයි සාමාන්‍ය විදිහට අපිට කෝෂයේ දෙවස විභවාන්තරය හොයන්න පුළුවන්. එතකොට කෝෂයෙන් ඉවතර ධාරාව ගලන්නේ තනි කෝෂයන් නිසා අනිවාර්යයෙන්ම. එතකොට අපිට ලිව්ව හැකි E සමානයි V ධන IR කියලා. හරි. එතකොට E කියලා කියන්නේ 21යි. V කියන්නේ අපි දන්නේ නැහැ VAB ධන I දන්නේ නැහැ. R කියන්නේ 1යි. හරි. එතකොට ඕක සමීකරණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අර විදිහටම මෙතන AB අතර විභවාන්තරයට දාන්න පුළුවන් ඕම් නියමය. හරි. එතකොට අපිට V සමාන IR දාන්න පුළුවන්. B AB සමානයි IR. හරි. එතකොට R කියන්නේ AB අතර සමග ප්‍රතිරෝධය. එතකොට සමග ප්‍රතිරෝධය අපි මේක හොයාගන්න ඕන. හරි. එතකොට අපිට දැන් හොයාගත්ත හැකි මේ 6යි 3යි කියන්නේ සමාන්තරගතයිනේ. එතකොට අපිට සමාන්තරගත ප්‍රතිරෝධ දෙක අපි සමග ප්‍රතිරෝධය හොයන්නේ කෙලින්ම ප්‍රතිරෝධයේ ගුණිතය බෙදනවා ප්‍රතිරෝධ දෙකේ එකතුවෙන්. හරි. එතකොට 6 වරක් 3 18යි 18 බෙදනවා 6 ධන 3 කියන්නේ 9. 18 9න් බෙදුවොත් 2යි. එතන මෙතන සමග ප්‍රතිරෝධය 2යි. ඒ 2යි මේ 4යි ශ්‍රේණිගතයි. එතකොට 2යි 4යි කියන්නේ 6යි. හරි. සමග ප්‍රතිරෝධය එන්නේ 6යි. හරි. ඒතර අපිට VAB ලියව හැකි I වැඩි කිරීම 6යි කියලා. හරි. පැහැදිලිද? එතකොට ඒක මම 2 කියලා සලකුණු කරනවා. එතකොට පළවෙනි සමීකරණයෙන් මට ගන්න පුළුවන් දෙවෙනි එක ආදේශ කරලා 21 සමානයි VAB කියන්නේ I වැඩි කිරීම 6 ධන I වැඩි කිරීම 1. හරි. එතකොට 21 සමානයි 7යි I සමානයි 21 බෙදීම 7යි කියන්නේ ඇම්පියර් 3යි කියලා එනවා. හරි. එතකොට මේ ධාරාව වෙනවා ඇම්පියර් 3යි කියලා. හරි. ඊට පස්සේ BAB හොයන්න පුළුවන් දෙවෙනි සමීකරණය භාවිතා කරලා. දෙවෙනි සමීකරණේ හරි. මේක ලියලිවල තමයි මේක කියන්නේ. දෙවෙනි සමීකරණයෙන් භාවිතා කර හැකි VAB ඒ කියන්නේ කෝෂයේ දෙපස විභවාන්තරය සමානයි. I කියන්නේ 3යි. 3 වැඩි කිරීම 6යි කියන්නේ 18යි වෝල්ට් කියලා. 18යි වෝල්ට් කියලා. හරි. මේක ඇඳලා ලියා ගන්න. ළමයි තව එකක් අපි බලමු ඔයත් එක්කම මේකත් බලන්න. මේකෙත් අපිට හොයන්න කියනවා ධාරාව ගලන උපරිම ධාරාව කියන්නේ මෙන්න මේ කම්බි හරහා ගලන ධාරාව. ඊට අමතරව කෝෂයේ දෙපස විභවාන්තරය AB ලක්ෂ දෙකේ විභවාන්තරය. හරි. මේක උත්සාහ කරන්න බෑ. මේකේ සමක ප්‍රතිරෝධය හොයන විදිහ දන්නවා අපි. හරි. සමක ප්‍රතිරෝධය හොයන කොටසදී අපි කරා. හරි. ඒකේ සමක ප්‍රතිරෝධය වල අර විදිහම සුළු කරා.
හරි බලන්න. එතකොට දැන් මේකේ සමග ප්‍රතිරෝධය හොයන්න ඕන මුලින්ම. හරි. හරි සමග ප්‍රතිරෝධය අපිට හොයන්න සිද්ධ වෙනවනේ මෙතන ඕම් නියමයේ දාද්දි. හරි. ඊට කලින් ඕනනම් අපිට මෙහෙම කෝෂ සමීකරණය දැම්ම හැකි කෝෂයෙන් පිටතර ධාරාව ගන්න නිසා E සමානයි V ධන IR. හරි. එතකොට E කියන්නේ 20යි. V දන්නේ VAB ධන I දන්නේ නැහැ. R කියන්නේ 1යි. හරි. එතකොට පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයට අපි හොයන්නේ දැන් මෙතන AB ලක්ෂ දෙකම තමයි මෙතන තියෙන්නේ. AB හරි ප්‍රතිරෝධය නොමැතිකම නිසා. එතකොට AB ට දැම්මොත් එහෙම V සමාන IR ඕම් නියමයේ. එතකොට අපිට R හොයාගන්න සිද්ධ වෙනවා. හරි. I හොයන්න නම් R හොයන්න සිද්ධ වෙනවා. හරි. එතකොට R හොයන්න ඕන සමග ප්‍රතිරෝධය. එතකොට මේකේ සමග ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? එතකොට දැන් මෙතන ලක්ෂය B ලක්ෂය. එතකොට මෙතන විභවයම තමයි මෙන්න මේ මෙතන විභවය වෙන්නේ. හරි පැහැදිලිනේ? එයි මේ ප්‍රතිරෝධය නොමැතිකම් දෙක සම්බන්ධ කරලා තියෙන නිසා මෙතන විභවය මෙතන විභවයට සමානයි. එතන මෙතන විභවය මෙතන විභවයට සමාන වෙන්න ඕන ප්‍රතිරෝධය නොමැතිකම් දෙක සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. එතකොට අපි මෙන්න මේ ලක්ෂය අරගෙන ගිහිල්ලා මෙහෙම මෙතෙන් සම්බන්ධ කරනවා යා කරනවා. හරි. ඒ වගේම මේ ලක්ෂය අරගෙන ගිහිල්ලා මෙතෙන් යා කරනවා. හරි. එතකොට මට ඇන්න හැකි මේක මෙහෙ වරන් ගිහලා මෙතෙන්ට සෙට් කරනවා. එතකොට මේ තුනේ ප්‍රතිරෝධය මෙහෙම යනවා. හරි. එතකොට තුනේ ප්‍රතිරෝධය මෙහෙම සමාන්තරගතවයි තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ දෙකේ ප්‍රතිරෝධය. හරි. දෙකේ ප්‍රතිරෝධයත් යනවා මේ විදිහට B ලක්ෂයට. හරි. එතකොට මේ දෙකේ ප්‍රතිරෝධය තියෙන්නේ මේකට සමාන්තරගත. හරි. දෙකේ ප්‍රතිරෝධය තියෙන්නේ මේකට සමාන්තරගත. ඕම් දෙක. හරි. ඔය වගේ කලින් අපි සුළු කරා මේ වගේ පරිපථයක් දීලා මේ සමග ප්‍රතිරෝධය හොයන විදිහ. එතකොට මේ ප්‍රතිරෝධ තුනම සමාන්තරගතයි තියෙන්නේ. එතකොට අපි සමග ප්‍රතිරෝධය හොයාගන්න ඕනේ. හරි. එතකොට මම ඒක හොයන්න මුලින්ම 6යි 3යි සමග ප්‍රතිරෝධය හොයනවා. 6යි 3යි සමග ප්‍රතිරෝධය කියන්නේ 6 වරක් 3 18යි 18 බෙදීම 6 ධන 3 කියන්නේ 9යි. 18 බෙදීම 9 කියන්නේ 2යි. එතකොට ඒ දෙකයි මේ දෙකයි නැවතත් සමාන්තරගතයි. 2යි 2යි සමාන්තරගතයි කියන්නේ සමාන ප්‍රතිරෝධ දෙක සමාන්තරගතයි කියන්නේ ප්‍රතිරෝධයේ අගෙන් අර්ධයක් තමයි එන්නේ. 2යි 2යි සමාන්තරගතයි කියන්නේ සමගයේ ඕම් 1යි. හරි. සමගයේ ඕම් 1යි. තුන් මේ සියලුම එක වෙනකොට එන්නේ සමග ප්‍රතිරෝධය ඕම් 1යි කියලා. එතකොට මේකට දාන්න පුළුවන් VAB සමානයි I වැඩි කිරීම 1යි. හරි. I වැඩි කිරීම 1. ඒක මම දෙවෙනි සමීකරණය කියලා අඳිනවා. රෝගාරංග හේලා මෙතෙන් ආදේශ කරනවා 20 සමානයි මෙතන I වැඩි කිරීම 1 දන්න I වැඩි කිරීම 1 2යි. ඒකට I කියන්නේ 10යි ඇම්පියර්. හරි. I කියන්නේ 10යි ඇම්පියර්. 2යි නේ 2යි සමාන 20යි. I කියන්නේ 10යි ඇම්පියර්. ඊපස්සේ දෙවෙනි එකට ආදේශ කරනවා VAB සමානයි 10 වැඩි කිරීම 1 සමානයි 10යි වෝල්ට්. හරි. AB අතර විභවාන්තරය වෙන්නේ වෝල්ට් 10යි. හරි. පැහැදිලිනේ? ඒක ලෝකල් ලියාගන්න. හරි. ඒත් එක්කම අපි තව එකක් හදමු. ඉක්මනට ලියා ගන්න ළමයි. මේකත් උත්සාහ කරන්න.
හරි. මේකෙත් අහන්නේ යන උපරිම ධාරාව කීයද කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ කෝෂයේ දෙපස විභවාන්තරය කීයද කියලා. හරි. ඔවත් ගන්න. හරි බලන්න. එතකොට ළමයි දැන් මේකේ මේ මෙතන බැලුවොත් එහෙම මේකේ බැලූ බැලමට අපිට පේන්නේ නැතුණාට හරි මෙතන දැන් මෙතන 6යි කියන්නේ හරි මෙතන ළමයි මේ 6 නෙවෙයි ඉන්න ඕනේ. හරි මෙතන 4 ඕම් කියලා දාගන්න ඕනේ. 4 ඕම් කියලා දාගෙන නැත්තම් මේකේ ඉන්නේ නැහැ. හරි මෙතන 4 ඕම් කියලා දාලා සුරු කරන්න. හරි එහෙම වුණොත් හරි බලා ගන්නකො 4 යොම් කියලා දැම්මොත් එහෙම හරි. එතකොට දැන් මෙතන 6යි 4යි කියන්නේ 10යි නෝ. මෙතන ඕම් 10යි. මෙතන මොකද මේ දෙක ශ්‍රේණිගතයිනේ. 6යි 4යි කියන්නේ 10යි. එතකොට මෙතන 7යි 3යි කියන්නේ 10යි. හරි. එතකොට මේ දෙක වෙනුවට 10යි කියලා ලියන්න පුළුවන් මෙහෙම. 10යි. මේ දෙක වෙනුවටත් 10යි ඕ. හරි. එතකොට මේ 10 මේ 10 මේ 10 මේ 10 කියලා. එතන මේක වින්ස්ටන් හේතු පරිපදයක්. හරි. වින්ස්ටන් හේතුව. එතකොට මොකද අනුපාතය සමානයි 10 බෙදීම 10 සමානයි 10 බෙදීම 10. එතකොට වින්ස්ටන් හේතු පරිපදයක මෙන්න මේ ලක්ෂය මේ ලක්ෂය බෙට සමානයි. එතකොට මේක ධාරා කරන්න නැත්නම් මේක අයින් කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන 10යි මෙතන 10යි කියන්නේ 20යි. එතන මෙතන 10යි මෙතන 10යි කියන්නේ 20යි. ඒ 20යි මේ 20යි සමාන්තරගතයි. හරි. පැහැදිලිනේ? එතකොට 20යි 20යි සමාන්තරගතයි කියන්නේ සමගයේ 10යි. 20 බෙදීම 2යි 10යි. ඒ සමගයේ එන්නේ මේ ඔක්කොගෙම සමගයේ එන්නේ ඕම් 10යි. ඕම් 10යි. හරි. අපි සමක ප්‍රතිරෝධය හොයාගත්තා. දැන් අර විදිහට සාමාන්‍ය විදිහට දාන්න පුළුවන්. E සමානයි ධාරාව පිටත කරන්නේ V ධන IR E කියන්නේ 36යි. B දන්නේ VAB ධන I දන්නේ නැහැ R 2යි. අර විදිහටම V සමානයි IR දානවා. VAB සමානයි I වැඩි කිරීම R කියන්නේ සමක ප්‍රතිරෝධය මෙතන 10යි. හරි. මේ දෙකට දාන්නේ 10. එතකොට හරි. මේක ගන්න දෙවෙනි සමීකරණය විදිහට මේක ගන්න පළවෙනි එක. දෙක ආදේශ කරනවා මේකට 36 සමාන VAB කියන්නේ I වැඩි කිරීම 10යි. ධන I වැඩි කිරීම 2. එතකොට I සමානයි 36 බෙදීම 12 වෙනවා. මෙතන 10යි මෙතන 2යි 12යි. 36 බෙදීම 12 කියන්නේ 3 ඇම්පියර්. I කියන්නේ 3 ඇම්පියර් නම් VAB සමානයි 3 වැඩි කිරීම 10 කියන්නේ 30 වෝල්ට් කියලා එනවා. 30 වෝල්ට් කියලා එනවා. හරි. එතකොට ඕක විදිහට එන්න ඕනේ. හරි. මේක හදාගන්න කලින් 4යි 6යි විදිහට. මේක අතර ලියගන්න.